නිරිය මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව සමෘද්ධි උදානය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. මුදල් අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මූල්‍ය සංරක්ෂය හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අදත් මේ ඉරිදාවේ ඔබ සමෘද්ධි උදානයෙන් හමුවන්නේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම උදෙසා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙන බව ඔබ හොඳින්ම දන්නවා. මේ තීරණාත්මක 2022 වර්ෂය තුළ අයවැය යෝජනා මගින් නවීකරණය වූ සමෘද්ධි ව්‍යාපාරයක් සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී සමාජ සුබ සාධනය සහ සහනාධාර වැඩසටහන් සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම වඩා තාර්කික සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් සිදු කිරීමටයි බලාපොරොත්තු වන්නේ. ඉවිතරක් නෙමේ සමෘද්ධි ව්‍යාපාරයේ දිලිඳු සහන වැඩපිළිවෙලකට පමණක් සීමා නොවේ ආර්ථික පුනරුජීවනය ඇති කරලීම උදෙසා විශේෂයෙන් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන නූතන ප්‍රවණතා සමග බද්ධ වූ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමයි ප්‍රධානම ඉලක්කය වන්නේ. විශේෂයෙන් ග්‍රාමීය ජනතාවගේ අතමිට සරු ක්ෂුද්‍ර මූල්‍ය සැපයුම්කරුවා ලෙස සමෘද්ධි ව්‍යාපාරය පත් කිරීම, ඒ තුළින් සියලු සේවාවන් එකම ස්ථානයකින් සිදු කරන one stop shop ආයතනික ව්‍යුහයක් බවට පරිවර්තනය කිරීම ප්‍රධාන දැක්මක් බවට පත් වෙනවා. මේ සියල්ල සමග සීග්‍රේන් නවීකරණය වන සමෘද්ධි ව්‍යාපාරයේ කොටස්කරුවෙක් වන්නට ඔබට අදත් මුලින්ම ආරාධනා කරන්නට කැමතියි. අද අපේ වැඩසටහන් පෙළ ගැස්ම අඟුලාන මොරටුවේ US ෆැෂන් ආයතනයේ IH සුසිලා පද්මිනී මහත්මිය ඇයගේ ව්‍යාපාරික අත්දැකීම ඔබට කියන්නට සෝදානම්. වගේම මොරටු උතුර සමෘද්ධි බැංකු කළමනාකාරණිය එතුමියගේ සමෘද්ධි ව්‍යාපාරයේ අත්දැකීම ඔබට සමීප කරනවා. එස් නිරෝෂා ශ්‍රයාමලී මහත්මිය ඉවත ලන ද්‍රව්‍ය වර්ගීකරණයෙන් බයෝගෑස් නිෂ්පාදනය කිරීමට සමත් ගෘහණියක් ව්‍යාපාරික කාන්තාවක්. ඇගේ අත්දැකීමත් ඔබට සමීප වෙනවා. සමෘද්ධි පුවත් තුළින් සෞභාග්‍ය සිව්වන අධීරයේ සංවර්ධන තොරතුරු අදත් සමෘද්ධි දාණයෙන් ඔබට පෙළ ගැස්ම අතරේ සමීප වෙනවා. ඉතින් රැඳෙන්න මේ සුපුරුදු අඩහෝරාවකට ආසන්න කාලය අදත් සමෘද්ධි උදානයත් එක්ක. මේ 2022 වර්ෂය බොහොම තීරණාත්මක සමයක්, තීරණාත්මක කාලයක්. ලංකාවේ ආර්ථිකයට පමණක් නොවේ ලෝක ආර්ථිකයටත් මේ සමය තීරණාත්මක බවට පත්ව තිබෙන්නේ කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය සහ ඒ ආශ්‍රිතව පැන නැගුණු විවිධ ආර්ථික ගැටලුත් එක්ක. නමුත් 2022 වර්ෂය ආරම්භයේදීම සමෘද්ධිලාභීන් උදෙසා නව අවුරුදු තිලනයක් ලෙසින් විශේෂ දීමනාවක් ලබා දීම පිළිබඳව ප්‍රකාශයට පත් කෙරුණා. ඒ ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් අපේ රටේ සමෘද්ධිලාභීන් 17,93,000 ගණක් ඉන්නවා. ඒ අයට අපි මේ වෙනකොට 3500ක දීමනා මාසික දීමනාවක් තමයි මේ සමෘද්ධිලාභීන්ට ලබා දෙන්නේ. නමුත් අපි යෝජනා කරනවා අපි ජනවාරි මාසයේ ඉඳලා මේ 3500 ලබා දෙන සියලුම සමෘද්ධිලාභීන්ට තව අතිරේක රුපියල් 1000ක අමතර දීමනාවක් ලබා දෙනවා. අනිත් සමෘද්ධිලාභීන්ට ඊට සමානුපාතිකව වෙන වෙන ස්ථරවලින් ලැබෙන අයට මේ සමානුපාතිකව උන්ගේ දීමනාවත් වැඩි කරනවා. කුඩා කල සිටම තමන්ගේ තිබුණු ආශාව කැමැත්ත අනුව තමන්ගේ ආර්ථිකය වර්තමානයේදීත් සරි කරගන්නට සමත්ව සිටින දිරිමත් කාන්තාවක් පිළිබඳවයි දැන් සමෘද්ධි දාණයෙන් හොයා බලන්නේ. ඇය පාසල් අවධියේදීත් පාසල් හැරී නිවසට ආවට පසුව විනෝදාංශයක් විදිහට කළෙත් මැහුම් ගෙතුම් පිළිබඳව අවදීන් යුතුව කටයුතු කිරීම නැත්නම් මේ ක්ෂේත්‍රයෙන් නියැලීම. රැකියාවක් විදිහට විදේශගත වීමෙන් පසුවත් ලැබුණු පන්නරයත් එක්ක ඇය යලිත් මෙවැනි ව්‍යාපාරයක් පිළිබඳව කල්පනා කරනවා. විවාහ වීමෙන් අනතුරුව ඇති වුණු ආර්ථික ගැටලුත් එක්ක ඇයගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ ප්‍රධානම අඩිතාලම බවට ඇය පරිවර්තනය කරගන්නෙත් ඇඟලුම් ක්ෂේත්‍රයයි. ඒ ඔස්සේ සමෘද්ධි ව්‍යාපාරයෙන් සමෘද්ධි බැංකුව හරහා ලැබුණු මුල්‍යමය ශක්තියත් එක්ක දැන් ඇය US ෆැෂන් නමින් අඟුලාන මොරටුව ප්‍රදේශයේ තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා. මේ IH සුසිලා පද්මිනී මහත්මියගේ දිරිමත් කතාව. IH සුසිලා පද්මිනි නොම්බර 284 සෞම්‍ය පෙදෙස අඟුලාන පදිංචි කාරණයක්. අඟුලාන උතුර ග්‍රාම නිලධාරී වසමේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මොරටුව උතුර සමෘද්ධි බැංකුවේ මූල්‍ය අනුග්‍රහය ලබා ගනිමින් US ෆැෂන් නමින් ඇඟලුම් නිෂ්පාදනය සිදු කරන දිරිය ව්‍යවසායිකාවක්. මගේ පදිංචිය පූගඩ ඕවිටිගම පූගඩ
මම පාසල් ගියේ බෝධිරාජ විද්‍යාලයට. ඊට පස්සේ මම ඉස්කෝලේ ගිහිල්ලා මේ මැහුම් වලට හරි ආසාවක් තිබ්බා. ඉස්කෝලේ ඇරිලා ආවම කුමාරි මුල්ලේ මුස්ලිම් ගෙදරකට ගිහිල්ලා මේ බෙෂීර් එහෙම මහන්න පුරුදු වුණා. ඒ පුරුදු වුණාම මට රුපියලයි 725ක් වගේ 1.725ක් වගේ තමයි මේ හම්බෙන්නේ. එක බෙෂීර් එකක් ඉවර කරාම එහෙම කරලා මම මැහුම් ක්ලාස් එකකට ගියා. මාසෙට රුපියල් 35ක් ඒකට ගෙවලා පොඩ්ඩක් කපන්න කරන්න ඉගෙන ගත්තා. බෝමිරිය තියෙනවා කඩුවෙල බෝමිරිය ගාමන්ට් එකක්. එතන පුරුදු වෙලා වැඩ කරා. ඊට පස්සේ එතනින් පුහුණුව ලැබලා කොළඹ ආදුරුප වීදියේ ගාමන්ට් එකක වැඩ කරා අවුරුදු 2ක් විතර. ඒ වැඩ කරන අතර මේ රත්මලාන යුනිචලා ගාමන්ට් කියලා මේකක් තිබුණා. මම එහෙ මැහුම් සේවිකාවක් විදිහට වැඩ කරා. මම ලයින් ලීඩර් වගේ වැඩ කරා. හොඳට වැඩ කරගෙන ඉන්නකොට 1988 අවුරුද්දේ රට ගියා. ඩුබායි කොර්පකාන් වල තිබුණ ගාමන්ට් එකක්. ඒකේ වැඩ කරා අවුරුදු 2ක්. ඔමාන් වල බහරේන් වල එහෙම ඉඳලා 92 වගේ අවුරුද්දේ ආපහු ලංකාවට ආවා. ඊට පස්සේ මම අඟුලානේ පදිංචියට ආවා. ඒ ඇවිල්ලා දුව හම්බුණ 96 අවුරුද්දේ. මට එතකොට සමෘද්ධියක් මුකුත් තිබුණේ ගොඩාක් ආර්ථික ප්‍රශ්න මට තිබුණා. ඉතින් මට සමෘද්ධියක් හදලා දෙන්න කියලා මම මේ අභියාචනා දැම්ම ගොඩාක් අවුරුද්දක් දෙකක්ම අභියාචනා දැම්ම. නමුත් මට ඒක ලැබුණේ නැහැ. ජගත් කුමාර මහත්තයාගේ මාර්ගයෙන් නිලන්ති මිසුත් මේ ඉදිරිපත් වෙලා 2014 මට සමෘද්ධියක් හදලා දුන්නා. ඒක මට ලොකු පිටුවහලක් වුණා. ඊට පස්සේ ඒ කරගෙන යනකොට දෙවෙනි බබා ලැබුණා, තුන්වෙනි බබා ලැබුණා. ඒගොල්ලොන් මොන්ටිසෝරි එකටත් මම ඒ දවස්වල අරින්න තරම් වත්කමක් තිබුණ නැහැ මට. මේ ඒ වැඩට යනකොට ඉතින් බබාලා බලා ගන්න කෙනෙක් නැති නිසා මම ඉන්දියාපත හම්බන්න පටන් ගත්තා ගෙදර. උදේ පාන්දර 3ට විතර නැගිලා උදේ වරුව හදනවා. ඊට පස්සේ ආපහු රෑ වෙනම හදනවා. මහත්තයා වඩු වැඩ කරන්නේ. අපිට හරියාකාර ඉන්න තැනක් තිබුණෙත් නැහැ. කුලී ගෙවල් වල එහෙම හිටියා. මට පාගල මහන මැෂින් එකක් විතරයි එතකොට තිබුණේ. ගේකට සල්ලි බඳින්න බැරුව මම ඒ මැෂින් එකත් උගස් තියන්න වුණා. ඊට පස්සේ ඉතින් උත්සාහය අතෑරියේ නැහැ. කොහොම හරි මේ තාර සීට් දාලා ලෑලි වලින් හදපු ගයක් තිබුණේ අපි ජීවත් වෙලා හිටියේ. ඊට පස්සේ ජගත් කුමාර මහත්තයා මේ ඇවිල්ලා කිව්වා අපේ ගේ දැකලා මේ ඔයාලට සමෘද්ධියද ඕනේ ගේ හදන්න 30000 ඕනේ කියලා. මම කිව්වා මට සමෘද්ධියක් හදලා දෙන්න සර් ගේ පස්සේ හදාගන්න පුළුවන් කියලා. ඒකෙන් තමයි මට සමෘද්ධිය හැදිලා මේ ඊට පස්සේ මට 5000ක් පාස් වුණා. පොඩියට අත්විවරම දාලා ගේ අලුත් වැඩියා කරගත්තා. බබාලා මේ ඊට පස්සේ සොයිසා ඉස්කෝලේට තමයි ගියේ. ඕ ලෙවල් වලින් සමත් වුණාම සිබ්දර ශිෂ්‍යත්වය ලැබුණා පුතාලා දෙන්නට. දුව ඉන්න කාලේ මට සමෘද්ධිය හැදිලා තිබුණේ නැහැ. පුතාලා දෙනගේ සිබ්දොර එකෙන් මාසෙට 1500ක් මට මේ හම්බුණා එක්කෙනාට. ඒවෙන් මම ඒගොල්ලන් ක්ලාස් ෆීස් එහෙම ගෙවලා ක්ලාස් දෙකකට වගේ යවා ගන්න හම්බ වුණා. මට නෝමල් මැෂින් එකක් මගේ අක්කා දුන්නා. ඕලොක් මැෂින් එකක් නැතුව සාප්පු වලට මට ඇඳුම් දාන්න බැරි. මේ ගෙදර මහනවා සාප්පුවකට වගේ දාලා ටිකක් වැඩ අල්ල ගන්න ඕනේ හින්දා සමෘද්ධිය හරහා ඒ මිස්ලා එකතු වෙලා මට මැෂින් එක ගන්න උදව් කරා. එතකොට ඒ ඕලොක් මැෂින් එකයි නෝමල් මැෂින් එකයි දෙකක් තිබුණා. ඊට පස්සේ මම සාප්පු වලට එහෙම මේ අඟුලාන් ප්‍රදේශයේ අය මගෙන් ගන්නවා ඇඳුම්. ඒ විදිහට මේ ගෙදර කරන් ඉඩ කඩම අදින්න පස්සේ මම රෙන්ට් එකට ගේ කෑල්ල ගත්තා. ඊට පස්සේ මම අපේ ගෙවල් ළඟ වෙනම රෙන්ට් එකට තව ගෙයක් ගත්තා රුපියල් 10000කට. ඒ අරගෙන දැන් ඒ ටික කරගෙන යනවා. දැන් පුතාලා දුවලත් ලොකුයි ඒගොල්ලොත් උදව් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම මේ තත්ත්වයට ආවේ. සමෘද්ධිය ඊට පස්සේ මට දුන්නා මිස්ලාගේ ලොකු සහයෝගයක් ලැබුණා. මහත්තයාගේ වැටුපට අමතරව ඉතින් අර ලොකු හයියක් වුණා මට සමෘද්ධියේ. ඒ දේවල් කරගන්න ලැබිච්ච එක. ඊට පස්සේ මං ලෝන් වලින් දිගටම ගියා. ඊට පස්සේ 50000න් මං කෙලින්ම ලක්ෂ ලෝන් එකට ගියා. ලක්ෂ ලෝන් එකෙන් හොඳට ගෙවාගෙන ගියේ හින්දා කිසිම ඇරියස් එකක් මං තිබුණේ නැහැ. හොඳට ලෝන් ගෙවාගෙන ගියා. ඒ හින්දා මිස්ලා මට කෙලින්ම ලක්ෂ 2 ණය වාරිකයට යන්න. දැන් මම ඉන්නේ ලක්ෂ 2 ණය වටේ. මගේ ඊගාව බලාපොරොත්තුව ලක්ෂ 5 අරගෙන මේ කඩේ තියෙන අඩුපාඩු මේ වැඩි දියුණු කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මං සමෘද්ධිය මගේ කැපෙන්න බාර දීලා මගේ කැමැත්තම මං ඒක බාර දෙනවා. මොකද මටත් වැඩි මම ගොඩක් අසරණ වෙලා ඉන්න කාලේ ගත්තා වගේ තව කෙනෙකුට ඒ සහයෝගය දෙන්න පුළුවන් නිසා මම මිස්ලාට කිව්වා මිස් මගේ සමෘද්ධිය බාර දෙන්න. කුඩා කල සිටම ඇඳුම් මැසීමේ කලාවට ඇලුම් කළ සුසිලා පද්මිනි විදේශගතව ලබාගත් වෘත්තීය අත්දැකීම්ද පාදක කරගනිමින් ස්වකීය පවුලේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමට යොදා ගනු ලැබුවේද මැහුම් කර්මාන්තයයි. ඒ සඳහා ඇයට මූල්‍ය ශක්තිය සපයුවේ මොරටුව උතුර සමෘද්ධි බැංකුවයි. පියවරෙන් පියවර නැගී සිටින
දිරිමත් ව්‍යාපාරිකයන්ට අතහිත දෙන සමෘද්ධි බැංකුව ලංකාව පුරාම තමන්ගේ වපසරය පුළුල් කරමින් කටයුතු කරනවා. මොරටු උතුර සමෘද්ධි බැංකුවේ කළමනාකාරතුමිය දුලානි ප්‍රියංගිකා සමෘද්ධි බැංකුවේ ව්‍යුහය පිළිබඳව එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අපත් සමග මෙලෙස තොරතුරු සමීප කළා. මගේ බල ප්‍රදේශයට ඇති වසම් 14ක් තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ වසම් 14ටම සමුද්‍ර සංවර්ධන නිලධාරීන් ඉන්නේ 7 දෙනයි. මොකද වසම් දෙක ගාන මේගොල්ලෝ වැඩවැළීමේ කටයුතු කරනවා. මේ වෙනකොට අපේ සමුද්‍ර ප්‍රතිලාභින් ඉන්නවා 1649 දෙනෙක්. මගේ බැංකු සමාජිකත්වය අරන් තිනවා 11052ක පමණ ප්‍රමාණයක්. ඒකටම අපි මේ වෙනකොට අපේ බැංකුවේ ණය දීලා තියෙනවා. ණය 3792ක් වගේ ප්‍රමාණයක් පිටහිර ණය ශේෂයට අපි තියෙනවා. ඒ වගේම අපි කලින් මේ වෙනකොට වැඩි ප්‍රමාණයක් ණය නිකුත් කළ අය වෙලක් තියෙනවා. මේ වෙනකොට අපි 6 දෙනෙක් රන්පත්ලාභීන් හැටියට අපි තෝරාගෙන ඉන්නවා. ඉදිරියේදීත් අපි මේ වැඩ කටයුතු කරන්න සූදානම්ින් ඉන්නවා. ඊට අමතරව අපි වැසිකිලි පහසුකම් නොමැති අයට අපි වැසිකිලි සාදා ගැනීම සඳහා පසුගිය දිනවල 75 දෙනෙකුට අපි ආධාර කරා. මේ වෙනකොට ඒ 75 දෙනාම වැසිකිලි හදලා තියෙනවා. ඒ වගේම තමයි අපි දැන් සිබ්දුර ශිෂ්‍යත්ව වැඩසටහන සාර්ථකව කරගෙන යනවා. විශේෂම කාරණේ තමයි අපි අර නෞකාව නිසා අලහබානයටපත් වූ කරදරයටපත් වූ දීවරයින්ට මම හිතන අපි අඩුවාදලාපින්ට සල්ලි ගෙවන්නේ අපේ බැංකුව මගින්. මොකද ගොඩක් වෙලාවට අනිත් බැංකු වලට යන්න බැරි කොටස් ගොඩක් වෙලාට ඇදුනේ අපේ බැංකුවට තමයි. ඉතින් අපි පසුගිය දවස්වල ඒ අයට අපි ආධාර ලබා දීමේ වැඩ කටයුතු සාර්ථකව සිදු කළා. විශේෂයෙන් මගේ නිලධාරී ගැනත් කියන්න ඕනේ. ඒගොල්ලෝ වසම් දෙක ගාන කරන ගමන් බැංකුවට විශාල සහයෝගයක් කරනවා. ඒ වගේම දැන් මේ වෙනකොට අපි පවුල් ලක්ෂ 2ක් සවිබල ගැනීම යටතේ අපි කට්ටිය සූදානම් කරමින් ඉන්නවා මේ අලුවි වැඩසටහන සඳහා. වර්තමානයේ මේවා තමයි අපි දැන් ක්‍රියාත්මක කරන්නේ. මම හිතන්නේ අපේ බැංකුවේ අපිට ගොඩක් අපි ණය දීලා තියෙන්නේ දීවර වැඩ කටයුතු කරන අයටයි. මහුම් කර්මාන්තය දීලා නැට තමයි අපේ බැංකුවේ වැඩි ප්‍රමාණයක් ණය නිකුත් වෙන්නේ. මේක ආකාරයට තමයි අපේ බැංකුවේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා අපි විශාල පිරිසක් සවිබල ගන්නවලා විශේෂයෙන් අඩුවාදලාභීන් සවිබල ගන්නවලා එයාගේ ජීවන මාර්ග සාර්ථක කරගන්න අපි ගොඩක් බලාපොරොත්තුෙන් ඉන්නවා. සමෘද්ධි අරුණලු වැඩසටහන යටතේ සවිබල ගැන්වීමට කැමැත්තක් දක්වන ඔබට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ ක්‍රියාවලියට දැක් වූ ඵලදායී දායකත්වය අගය කිරීම වෙනුවෙන් හිමිවන ප්‍රතිලාභ කිහිපයක්. රුපියල් 420ක මාසික දායකත්වයකින් මංගල අවමංගල අවස්ථාවන්හිදී මෙන්ම ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපන අවස්ථාවන්හිදී විශේෂ දීමනා රුපියල් ලක්ෂ 2ක නිවාස ලොතරැයි සඳහා හිමිකම් අවස්ථාවන් සමෘද්ධි බැංකුව සියලු ණය සඳහා ඔබට හිමිකම් අවස්ථාවන් සමග සමෘද්ධි රන් සහතිකය විශේෂ ණය යෝජනා ක්‍රම රන්පත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා 4%ක වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 5 දක්වා ණය පහසුකම. ව්‍යවසාය සංවර්ධන සමෘද්ධි ප්‍රජාමූල බැංකු ණය 7% දක්වා වාර්ෂික පොලි ප්‍රතිශතයක් යටතේ රුපියල් ලක්ෂ 20ක් දක්වා ණය පහසුකම්. ඔබත් අදම සමෘද්ධි රන් සහතිකය ලබා ගන්න. ගල්කිස්ස රත්මලාන ප්‍රදේශය වැඩිපුරම ප්‍රසිද්ධයක් උසලන්නේ විවිධ කර්මාන්තාශ්‍රිත නිෂ්පාදනයන් සඳහා. මේ කර්මාන්තාශ්‍රිත නිෂ්පාදනයන් තුළින් ඉවත් කරන ප්ලාස්ටික් පොලිතින් වැනි අපද්‍රව්‍ය ඒ පරිසර පද්ධතියට හානිකර අන්දමින් බැහැර කිරීමක් මීට පෙර දක්නට ලැබුණා. නමුත් මේ බැහැර කරන අපද්‍රව්‍ය වලින් නිසි ඵල ප්‍රයෝජන අරගෙන තමන්ගේ ආර්ථිකයට යම් ශක්තියක් උපයා ගන්නට සමත් වුණු දිරිමත් කාන්තාවක් අපට රත්මලාන තෙලවල ප්‍රදේශයෙන් මුණ ගැහෙන්නේ. මේ ගල්කිස්ස අවට ප්‍රදේශයේ ඇය මෙලෙස ඉවත් කරන විවිධ ප්ලාස්ටික් සහ අනිකුත් නිෂ්පාදනයන් එම කර්මාන්ත ශාලාවලින් මිලට අරගෙන වර්ගීකරණයක් සිදු කරනවා. ඉන් අනතුරුව යලි ප්‍රතිශක්තිකරණය කළ හැකි ආකාරයට සකස් කිරීමෙන් පසු ඒ ප්‍රතිශක්තිකරණ ආයතන වෙත මිලට ලබා දීමයි සිදු කරන්නේ. ඇයගේ මෙම ව්‍යාපාරික ව්‍යායාමය ඇය අවට අනිකුත් ජනතාවත් උපයෝගී කරගනිමින් දැන් ඇය වගේම සාර්ථක ව්‍යවසායිකින් බවට පරිවර්තනය වෙමින් සිටින්නේ. ගල්කිස්ස තෙලවල එස් නිරෝෂා ශ්‍රයාමලී මහත්මිය ඇයට ආර්ථිකයට යම් ශක්තියක් වුණු මේ ව්‍යාපාරය පරිසරයට හිතකාමී ව්‍යාපාරයක් විදිහටත් එක් අතකින් හඳුනා දෙන්නට පුළුවන්. එස් නිරෝෂා ශ්‍රයාමලී නොම්බර 243න් 6-7 සෝමානන්ද මාවත තෙලවල ගල්කිස්ස පදිංචි ගෘහණියක්. තෙලවල උතුර ග්‍රාම නිලධාරී වසමේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මොරටුව උතුර සමෘද්ධි බැංකුවේ සමාජිකාවක වෙමින් ඉවතලන කසල වර්ගීකරණය කිරීම තුළින් ආදායම් උත්පාදනය කරන ස්වයං රැකියා ලාභිනියක්.
දියර කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සහ බයෝගෑස් නිෂ්පාදනය අතුරු නිෂ්පාදනයක් ලෙස සිදු කරන දිරිය කාන්තාවක්. 2003 තමයි මම මේ ප්‍රදේශයට ආවේ. ඒ වෙනකොට මට රස්සාවක් තිබුණේ නැහැ. මහත්තයා පොඩි වැඩක් කරගෙන හිටියේ. ඒතකොට මහත්තයාට පඩිය රුපියල් 3500ක් වගේ. ඒ වෙද්දී අපි මේ ඉඩමේ හිටියේ ලෑලි ගයක් ගහගෙන. එතකොට කර්මාන්ත ශාලාවලින් මේ දේවල් ගෙනල්ලා මේ හරියට එක එක්කෙනා ගෙනල්ලා දැම්මා. ඒ දාද්දී ගොඩාක් රෙදි, කාඩ්බෝඩ්, පොලිතින්, යකඩ කෑලි සියලුම දේවල් ඔක්කොම ගෙනල්ලා නිකන් කුණු ගොඩක් වගේ ඔහොම තැන් තැන්වල පුරවලා දාලා ගියා. ඉතින් ඒවා සමහර මිනිස්සු මේ ඉඩම් ගොඩ කරන්න ගද්දී මේ එක්තරා ආයතනයකින් මහත්තයෙක් ඇවිල්ලා මට කිව්වා මේ දේවල් ඔයගොල්ලන්ට සම්පතක් මේ වැයි ඔයගොල්ලෝ විසි කරන්නේ මේවා එකතු කරන්න අපි මේවා මිලට ගන්නවයි කියලා. ඊට පස්සේ මේ මම එකතු කරා. එදා ඉඳලම ඔය කොළ, කාඩ්බෝඩ්, පොලිතින්, ප්ලාස්ටික් ඕකේ එන සියලුම දේවල් වෙන වෙනම වෙන් කරලා එකතු කරගත්තා. ඒ වෙද්දී එක එක මිල දැන් පවතින මිල නෙමෙයි. රුපියල් 5ක් 10ක් ඒ වගේ තමයි. ඒ වුණාට ඒ මිල සෑහීමකටපත් වෙන්න බෑ. ඒ වුණත් මම ඒක කරගෙන ගියා. කරගෙන යනකොට මට මාසෙට යම්කිසි මුදලක් ආවා අතට. එතකොට මහත්තයාගේ පඩියත් එක්ක මගේ ඒ හොයන ගානත් එක්ක මට ලොකු උදව්වක් වුණා. ඊපස්සේ මම එදා ඉඳන්ම මම ඒ දේ කරා. දැනට සමුද්‍රය ව්‍යාපාරයට සම්බන්ධ වෙලා අවුරුදු 12ක් විතර වෙනවා. මම 2008 ඉස්සෙල්ලාම සම්බන්ධ වුණේ. ඉස්සෙල්ලාම මගේ ණය වාරිකේ උනේ 10000කින් පටන් ගත්තේ මම මේ ව්‍යාපාරේ. ඊට පස්සේ 50000කින් 75000කින් ඊට පස්සේ ලක්ෂ 3 මේ වෙදී මගේ ලක්ෂ 5 ණයක යන්නේ. සමුද්‍රය ව්‍යාපාරය හරහා තමයි මම මේ ව්‍යාපෘතිය කරගන්න මට සෑහෙන උදව් වුණා. ඉතින් දැන්ට මම කර්මාන්ත ශාලාවලින් ඉවතලන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම තමයි කියන්නේ වර්ගීකරණය කරනවා. මා යටතේ සේවකයෝ 4 දෙනෙක් විතර වැඩ කරනවා. සමහර විට වැඩි වෙනකොට තව දෙන්නෙක් 3 දෙනෙක් වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ හරහා තමයි මට බයෝගෑස් එක හම්බ වුණේ. ඉතින් දැන් තියෙන තත්ත්වයේ හැටියට මට බයෝගෑස් එක සෑහෙන වටිනවා. සමුද්‍රයේ මට බයෝගෑස් එක කරගන්න, බටලයින් ගහගන්න, මේ තරාදිය ගන්න මට බිම් තරාදියක් එහෙම මම සමුද්‍රය හරහා ගත්තා. ඉතින් ඒ වගේ දේවල් කරගත්තා. සමහර වෙලාවට මම පිටින් බඩු ගන්නවා සල්ලි දීලා. එතකොට මං ගාව හැමතිස්සෙම සල්ලි තියෙන්න ඕන. 50000 දැන් මෙතන ඉඩ නැති නිසා තමයි මම සමහර බඩු ගන්නෑ. වැඩපොලෙන් එතනින් අරගෙන එහෙමම ෆැක්ටරි වලට යවනවා. මගේ ගෙදර මායි, මගේ මහත්තයයි, මගේ දරුවෝ දෙන්න පුතයි දුවයි. පුතාට අවුරුදු 18ක් වෙනවා, දුවට අවුරුදු 11ක් වෙනවා. අපිට ස්ථිර රැකියාවක් නැහැනේ. මේක තමයි අපේ රස්සාව. ඉතින් අපි මේ දේෙන් තමයි අපි හැම දෙයක්ම කරගන්නේ. දරුවන්ට උගන්වන්නේ හැම දෙයක්ම. මම කාලේ අපතේ යවලා නැහැ මේ වෙනකනුත්. මම මගේ කම්මැලිව හිටියොත් කිසිම දෙයක් නැහැ. ඉතින් මට ඇත්තටම මගේ කියලා දෙයක් කරගන්න මට වෙලාවකුත් නැහැ. මේ අද මෙහෙම හිටියට මේ වැඩ කරගන්න එච්චර මට වෙලාව ඕන. ඉතින් උදේ මම අනිවාර්යෙන් මම දවසට පැය 8ක් වැඩ කරනවා. මම මේවත් එක්කලා වැඩ කරනවා. ඉතින් වැඩ කරලා මම මාසෙට හොඳ ගාණක් උපයනවා. ඒ හින්දා මං කියන්නේ කාන්තාවන්ට නිකරුණේ කාලය ගත කරන්නේ නැතුව මේ මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. දැන් මගේ ගාවුන මම මේවා වික්කට මල් ළඟත් ගෙදරදී කරන්න පුළුවන්, සොයන් රැකියා කරන්න පුළුවන් දේවල් මල් ළඟත් තියෙනවා. මම කවුරු හරි ආපුවම මගේ දන්න කෙනෙක් ආව මම දෙනවා මේ ආවල් දෙය ගෙනියලා මේ රෙදි ටික ගෙනියලා කොට්ටෝර ටිකක් හරි මහන්න. මේ ප්ලාස්ටික් ටික ගෙනියලා පෝච්චි ටිකක් හරි හදන්න. එහෙම කියලා කියනවා. ඉතින් මොනවා හරි දෙයක් කරා නම් වටිනවා. නිකරුණේ කාලේ ගෙවන්න නැතුව. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන පණිවිඩයේදී. මට මගේ සොයන් රැකියාව වැඩි දියුණු කරගන්න ගොඩාක්ම උදව් වුණේ මොරටුව සමුද්‍රය උතුර බැංකුවයි. ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා මොරටු උතුර සමුද්‍රය බැංකුවට. එම කළමනාකරතුමිය, නිලධාරීන්ට සියලු දෙනාටම බොහොම ස්තුතිවන්ත වෙනවා මට කරපු උදව් වලට. දෙදරු මවකමන නිරෝෂාශ්‍රය අමලි පරිසරයට තර්ජනයක්ව පවතින කසල වර්ගීකරණය කොට නැවත ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමෙන් ආදායමක් උත්පාදනය කරන්නා සේම පරිසරයට සිදු කරන්නේද මහඟු සේවයක්. ඒ සඳහා ඇයට මූල්‍ය ශක්තිය සපයන්නේ මොරටුව සමෘද්ධි බැංකුවයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ වැඩසටහන් ඔබ වෙත ගෙනෙන සමෘද්ධි පුවත්. දෙදහස් විසි දෙක නව වර්ෂයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී ආරම්භ කිරීම පසුගිය සඳුදා සෙත්සිරිපාය 4 වන මහලේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණ. උදාව 2022 නව වසර ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් චාරිත්‍රානුකූලව රාජ්‍ය නිලධාරී ප්‍රතිඥාව ලබා දෙමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. සෙත්පිරිත් සංචාරයෙන් අනතුරුව ප්‍රතිඥාව ලබා දෙමින් උදා වූ නව වසරේ නිෂ්පාදන ජාතික ආර්ථිකයට රජය ගෙන යන වැඩපිළිවෙලට උර දෙන්න සියලු නිලධාරීන් අදිටන් කරගන්නා ලදී. මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්තුමන් විසින් නිලධාරීන්ට සුබ පැතුම් එක් කරමින් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳවත් නිලධාරීන්ගේ වගකීම් පිළිබඳවත් සිහිපත් කරමින් නව වසර සඳහා සුබ පැතුම් සහ ආශිර්වාද එක් කරන ලදී. සමෘද්ධි සෞභාග්‍ය සිව් නදිරේ වැඩසටහන් පසුගිය සතියේ දිවෙන පුරා ක්‍රියාත්මක කෙරිණ. පස්සර නිකේබැද්ද ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද නව සමෘද්ධි බැංකුව ජනතා අයිතියට පත් කිරීම බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරෙන අඩු ආදායම් ලාභීන්ගේ ස්වයං රැකියාව සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමේ අරමුණ ඇතිව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව රට පුරා පිහිටුවා ඇති සමෘද්ධි බැංකු ජාලය පුළුල් කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. එයට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ 46 වන සමෘද්ධි බැංකුව ලෙස මෙම නිකේබැද්ද සමෘද්ධි බැංකුව මෙලෙස විවෘත කිරීම සිදු කළහ. මෙම නව සමෘද්ධි බැංකුව මගින් වැල්ගොල්ල නිකේබැද්ද හපුරොද උඩගම පැල්ගස්තැන්න ආදී ග්‍රාම නිලධාරී වසම් 5ක ජනතාව සඳහා සිය බැංකු කටයුතු සඳහා පහසුකම් සැලසේ. සමෘද්ධි සහනාධාර හිමි පවුල්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් වූ දරුවන් සඳහා පිරිනමන සිබ්දුර ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් බාර ගැනීම. මාසකට රුපියල් 1500 බැගින් මාස 24ක් මෙම ශිෂ්‍යත්වය ලබාගත හැකිය. 2021-23 අධ්‍යයන වර්ෂවලට අදාළව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. සිබ්දුර ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වාර්ෂිකව වෙන් කරන මුදල රුපියල් මිලියන 1620කි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනමයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තම ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් හෝ ළඟම පිහිටි සමෘද්ධි බැංකු කළමනාකරුගෙන් විමසන්න. දිරිමත් මිනිසුන්ට හෙට දවස වඩාත් සාර්ථක හෙට දවසක් බවට පරිවර්තනය කිරීම උදෙසා යැපුම් මානසිකත්වයෙන් ඔබව මුදවාගෙන ස්වශක්තිය නැගී සිටින පිරිසක් බවට පරිවර්තනය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මේ 2022 වර්ෂයේ සැලසුම්ගත ක්‍රියාපටිපාටියකට නියුක්තව සිටිනවා. ඉතින් ඔබත් එහි කොටස්කරුවෙන් බවට පරිවර්තනය වීමයි අත්‍යවශ්‍ය වන්නේ. ඔබත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකුව සමග අත්වැල් බැඳ ගන්න. ඔබේ සිහිනය යථාර්ථයක් බවට පරිවර්තනය කරන්නට අවශ්‍ය මුල්‍යමය ශක්තිය, හොඳ පුහුණුව සහ වෙළඳපොළ සපයා දෙන්නට ඔවුන් සූදානම්. බිම් මට්ටමේ සිට ඉහළට යන මේ ක්‍රියාවලිය ඔබව දැනුවත් කරමින් ඔබව පෝෂණය කරමින් හෙට දවස දක්වා කැඳවා ගන්නට සිළුම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොහුසුලුව කැමැත්තෙන් සිටින්නේ. විශේෂයෙන් ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ උපදේශකත්වයෙන් සමෘද්ධි ගෘහාර්ථික ශුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මැතිතුමන්ගේ අධීක්ෂණයෙන් අමාත්‍යාංශ ලේකම් නිල් බණ්ඩාර හපොහින්න සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසේරණ මහතුරුන්ගේ මෙහෙයවීමෙන් මේ කාර්යය වඩාත් සක්‍රියව පෙළින් පෙළට පෙළගස්වමින් ඔබ වෙත සමීප වනවා. ඉතින් අදත් අපි ඔබට එලෙස සාර්ථකත්වයට පත්වුණු විවිධ පුද්ගලයන්ගේ අත්දැකීම් සමීප කළා. ලබන සතියේ යලිත් මුණ ගැසුණු විට එවැනි තවත් සාර්ථකත්වයට පත්වුණු පුද්ගලයන්ගේ අත්දැකීම් ඔබ වෙත කියන්නට සූදානම්. ඉතින් සුපුරුදු සෙනෙහසින් ලබන සතියේත් එහෙමනම් අපි යලිත් මුණ ගැහෙමු. ප්‍රාර්ථනාව ඔබට නිරෝගී සමෘද්ධිමත් සතියක්.